ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. අයබන් දුවේ පුතේ. අදත් අපි මේ ඒකරාශිය වෙන්නේ සිත FM නාලිකාව ඔබ වෙතගෙන එන ගුරුගෙදර වැඩසටහන තුලින්. අපි මේ දවස්වල කතා කරගෙන ඉන්නේ පුතේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළ ව්‍යාපාර සංවිධාන කියන පාඩමේ සමුපකාර ව්‍යාපාරය පිළිබඳව. අපි ව්‍යාපාර සංවිධාන කියන පාඩම දෙකක් දිගු පාඩමක් 12 සරපට හම්බෙන. ඒ පාඩමේ අපි කතා කරා ව්‍යාපාර සංවිධාන කීපයක් පිළිබඳව මීට පෙර වැඩසටහන් වලදී විශේෂයෙන් තනපුදුල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් වගේ ව්‍යාපාර සංවිධාන ක්‍රම පිළිබඳව. ඊට පස්සේ අපි ගිය සතියේ වැඩසටහනෙන් කතා කරේ සමුපකාර ව්‍යාපාරය පිළිබඳව. සමුපකාර ව්‍යාපාරයේ හැඳින්වීම සහ සමුපකාර ව්‍යාපාරයේ විශේෂ ලක්ෂණ සහ සමුපකාර ව්‍යාපාරයේ ප්‍රතිපත්ති පිළිබඳව අපි එහිදී කතා කරා අපේ දුවදරුවන් එක්ක. අද අපි සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන තවත් වැදගත් කරුණු කාරණා කීපයක් මේ වැඩසටහන තුළින් ඔබ වෙත ගෙනෙන්න අපේක්ෂා කරනවා. පුතේ අපි කතා කරනද මේ සම්පකාර ව්‍යාපාරයේ වාසි කිහිපයක් පිළිබඳව. සම්පකාර ව්‍යාපාරයේ වාසි. ඒතකොට සම්පකාර ව්‍යාපාරය අනිකුත් ව්‍යාපාර වඩා විශේෂ වෙනවා. සම්පකාර ව්‍යාපාරය අනිකුත් ව්‍යාපාර වලින් වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම අර සමාජිකයන්ගේ අභිවෘද්ධිය උදෙසා ආරම්භ කරන මේ සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන විශේෂ වාසි මොනවද? එතකොට තනපුද්ගල ව්‍යාපාරවල වාසි අවාසි තියෙනවා නේද? ඒ වගේම හවුල් ව්‍යාපාරවල වාසි අවාසි තියෙනවා. ඒ වගේම පුතේ සමාගම් වල වාසි අවාසි තියෙනවා. අන්න ඒ වගේ පුතේ සමුපකාර ව්‍යාපාරය තුළ තියෙන වාසි සහ අවාසි පිළිබඳව තමයි අද අපි මේ මුල් කොටසෙන් කතා කරන්න අපේක්ෂා කරන්නේ. සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන වාසි මොනවාද? පුතේ සමුපකාර ව්‍යාපාරය තුළ තියෙන පළවෙනි වාසිය තමයි සම්පකාර ව්‍යාපාරය ආරම්භ කිරීම පහසුයි. ඒ කියන්නේ සමුපකාර ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුතේ පුද්ගලයන් 10 දෙනෙක් ඒකරාශී වෙලා අර කොටස් ප්‍රාග්ධනයක් සම්පාදනය කරලා පස්සේ ඒ සම්පකාර ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා සම්පකාර ව්‍යාපාරය ආරම්භ කිරීම එච්චර සංකීර්ණ කටයුත්තක් බවටපත් වෙන්නේ නැහැ. ඉතින් අර සමාගම් වගේ මහ දැවැන්ත නීතිමය පසුබිමක් තුළ සම්පකාර ව්‍යාපාරය ආරම්භ වෙන්නේ නැති නිසා සමුපකාර ව්‍යාපාරය ආරම්භ කිරීම ඉතා පහසු දෙයක් බවටපත් වෙනවා. ඒ නිසා සම්පකාර ව්‍යාපාරයේ තියෙන පළවෙනි වාසිය තමයි ආරම්භ කිරීම පහසුයි. ආරම්භ කිරීම පහසුයි. සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන දෙවෙනි වාසිය තමයි පුතේ මේක පාලනය වන්නේ සමාජිකයන්ගේ අතින්. අපි මේකට කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම කියලා. ඒතර සමාජිකයෝ ඒකරාශී වෙලා සමුපකාරයේ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිශ්චිත සහ නිවැරදි තීරණ ගැනීමේ නිරත වෙලා ඉන්නවා. එහෙනම් සමාජිකයන් විසින් සිය සමුපකාර ව්‍යාපාරය පරිපාලනය කිරීම සම්බන්ධයෙන් නේද නීති සම්මත කරලා නැත්නම් යෝජනා සම්මත කරලා ඒ යෝජනා සමාජිකයන් සියලු දෙනාගේ කැමැත්තෙන් තහවුරු කරලා සමුපකාරයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සම්පකාර ව්‍යාපාරය තුල තියෙන දෙවෙනි වාසිය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය වීම. තුන්වෙනි කාරණාව තමයි පුතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට සැපයීම. පුතේ අපි දන්නවා අදටත් පෞද්ගලික අංශයේ බොහෝ ව්‍යාපාරිකයෝ ලාභ අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙනකොට ඔවුන්ට පුළුවන් තරම් ලාභ උත්පාදනය කරන්න උන් උත්සාහ කරනකොට සම්පකාර ව්‍යාපාරය එහෙම නෙමෙයි. සම්පකාර ව්‍යාපාරය තුළ අපි උත්සාහ කරනවා පුළුවන් තරම් සමාජිකයන්ට අඩුම මිලකට භාණ්ඩ ලබා දීමක් සිදු කරන්න. ඉතින් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ලබා දීම කියන එක පුතේ සමාජිකයන්ට වගේම සම්පකාර ව්‍යාපාරය හා සම්බන්ධ කරන පාරිභෝගිකයන්ට ඉතා වැදගත් වූ කාරණාවක්. අදත් පුතේ ලංකාවේ සමහර වෙලාවට පෞද්ගලික අංශයේ වැඩි මිලකට භාණ්ඩ විකිණීමේදී සමුපකාරය ඊට වඩා අඩු මිලකට භාණ්ඩ විකුණන්න පුළුවන් සමාජිකයන්ට ප්‍රතිලාභ සහ රටේ මිනිසුන්ට ප්‍රතිලාභයක් ලබා දීමේ අපේක්ෂණයෙන්. එහෙනම් පුතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට සැපයීම කියන එකත් සම්පකාර ව්‍යාපාරය තුල අපට හම්බෙන වාසියක් වශයෙන් අපට කතා කරන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි විවිධ ශේෂ්ත්‍රවල ව්‍යාපාර කටයුතු පුළුල් වීම. දැන් මේ විවිධ ශේෂ්ත්‍ර තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට දීවර කර්මාන්තයේ පැත්තේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට රබර් කිරණ නිෂ්පාදකයෝ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගොවියෝ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔය පේෂ කර්මාන්ත වගේ දේවල් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සාම්ප්‍රදායික නිෂ්පාදන කරන පිරිස් වෙන්න පුළුවන්. විවිධ ශේෂ්ත්‍රයන් වල සම්පකාර ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම පුතේ සමුපකාර ව්‍යාපාරයේ මේ වෙනකොටත් විවිධ ශේෂ්ත්‍රයන්ට පැතිරෙමින් පවතිනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම සමුපකාරයේ ඉස්සර තිබ්බ ප්‍රතිකරණ වල වඩා වෙනස් ප්‍රතිකරණ කරා ගමන් කරලා. උදාහරණයක් සමුපකාර රක්ෂණයේ තියෙනවා වර්තමානයේ.
සමෝපකාර ආශ්‍රිත බැංකු තියෙනවා වර්තමානයේදී. සමෝපකාර ආශ්‍රිතව රෝහල් තියෙනවා ලංකාවේ කීපයක්. සමෝපකාරයේ ක්‍රියාත්මක වෙන හෝටල් තියෙනවා. ඒ වගේ පැතිකඩයන් වලටත් ව්‍යාප්ත වීමක් අපිට දක්නට පුළුවන්. එනම් විශේෂ කාරණාවක් වශයෙන් දක්වනවා මෙතන වාසියක් වශයෙන් විවිධ ශේෂ්ඨයන් වල ව්‍යාපාරය පවත්වාගෙන යෑමේ හැකියාව කියන කාරණාව සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන විශේෂ වාසියක් බවට පත් වෙනවා. ඊළඟ වාසිය තමයි අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම. හැම වෙලෙම එකිනෙකා අතර හොඳ සහයෝගයක් තියෙනවා. අන්‍යෝන්‍ය සහභාගීත්වය. ඒ කියන්නේ අර සමෝපකාර සමාගමක හවුල් ව්‍යාපාරයක නැති නේද? සමාජික අතර හොඳ සහයෝගීතාවයක් තියෙනවා. හොඳ මිත්‍රශීලී සහයෝගීතාවයක් තියෙනවා. ඒවල කොයි වෙලාවකවත් සමාජිකයෙක් අභිබලන උත්සාහ කරන්නේ නේද? තමාගේ පොදු අරමුණු උදෙසා සමුපකාරයේ සමාජිකයන්ගේ අරමුණු උදෙසා හැම වෙලේම මේක රාශි වෙනවා මිසක් පෞද්ගලික වාසිය උදෙසා ගමන් කරන්නේ එකිනෙක අතර අන්‍යෝන්‍ය සහභාගීත්වයක් අපට දක්නට පුළුවන්. ඊට පස්සේ සමිතිය උපේන අතිරික්තය නේද? යම්කිසි ආකාරයක අතිරික්තයක් තිබ්බොත් එහෙම ලාභය කියන්නේ අපි කරගෙන අතිරික්තය කියලා. එවැනි අතිරික්තයක් තිබ්බොත් එහෙම එම අතිරික්තයේ පුතේ සමාජිකයන්ට නැවතත් අනුග්‍රාහක ප්‍රතිගෙවීම මේ වචන හරි වැදගත් වෙනවා. අනුග්‍රාහක ප්‍රතිගෙවීම වශයෙන් නැවත ලබා දීමක් සිදු කරනවා සමුපකාරයේ සමාජිකයන් වෙත. ඒතර විශේෂයෙන්ම යම් අතිරික්තයක් උත්පාදනය කරොත් එහෙම එම අතිරික්තය සමාජිකයන්ට ලබා දෙනවා. හැබැයි ලබා දීමේදී සමුපකාරයේ සමග ගනුදෙනු කළ ප්‍රමාණය වැදගත් වූ සාධකයක් බවට පත් වෙනවා. ඒ අනුව තමයි උන්ට අදාළ ප්‍රතිලාභ ලබා දීම සිදු කරන්නේ. අපි කතා කරේ සම්පකාර ව්‍යාපාරයේ පුතේ වාසි පිළිබඳව. අපි දැන් කතා කරන්න හිතන් ඉන්නේ සම්පකාර ව්‍යාපාරයේ සීමාවන් පිළිබඳව. හැබැයි සීමාවන් වලට පෙර අපි කෙටි විවේකයක් කරා ගමන් කරනවා. ඊට පස්සේ අපි සීමාවන් එක්ක සම්බන්ධ වෙමු. සම්පකාර ව්‍යාපාරයේ වාසීන් මොනවද පුතේ? ආරම්භයේ පහසුයි නේද? පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් සිද්ධ වෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සහනදායමකට ලබා දෙනවා. විවිධ ව්‍යාපාර ශේෂ්ඨවල ව්‍යාපාර කටයුතු නිරත වෙනවා. අන්‍යෝන්‍ය සහභාගීත්වයක් තියෙනවා. ඒ වගේම සමිතිය උත්පාදනය කරන ලාභයේ සමාජිකයන්ට නැවත ලබා දීම සිදු කරනවා. මේවා තමයි වාසි. හරිනේ මේ වාසි වලින් ඔබට 4-5ක්වත් විභාග පොතේ ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒතර මේ වාසි කියන එක අහන්න පුළුවන් සම්පකාර ව්‍යාපාරේ වැදගත්කම කියලා අහන්නත් පුළුවන් නේ. සම්පකාර ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් සමාජික රත් වෙනවා ප්‍රතිලාභ. එහෙම අහන්නත් පුළුවන්. ඒක සම්පකාර ව්‍යාපාරයක් වශයෙන් පුතේ මේ වැදගත්කම වාසි කියනවා අපිට පැතිකඩයන් කීපයක් ඔස්සේ ප්‍රශ්නයක් වශයෙන් විමසීමේ හැකියාව තියෙනවා. ඔබට පුළුවන් නම් මේ ටික හොඳට පාඩම් කරගන්න. එහිදී ඔබට හොඳ වටිනාකමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි අපි කෙටි විරාමයක් කරා ගමන් කරලා නැවතත් අපි සම්පකාර ව්‍යාපාරය සමග සම්බන්ධ වෙමු. ඒ කියන්නේ අද අපි කතා කරන්න පුතේ සම්පකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි ඉන්නේ 12 වසරේ ඔබට හම්බෙන ප්‍රධාන පාඩමක් වෙන ව්‍යාපාර සංවිධාන කියන පාඩමේ නිපුණතාවයන් තමයි කතා කරගෙන අපි ඉන්නේ සමෝපකාර කියන නිපුණතාවය පිළිබඳව අධ්‍යයනය කරමින් මේ කාල සීමාවේදී. ඉතින් වැඩසටහන් ගිය සතියේ වැඩසටහනක් අපි ඉදිරිපත් කරා. ඒකේට කතා කරන්න බැරි වෙච්ච තොරතුරු තමයි අද අපි වැඩසටහන තුලින් ඔබ වෙත ගෙනෙන්න අපේක්ෂා කරන්නේ. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. අයිබන් දුවේ පුතේ නැවතත් අපි කෙටි විවේකයෙන් පසු නැවතත් සම්බන්ධ වෙනවා ගුරුගෙදර වැඩසටහන සමග. ඔබ මේ සම්බන්ධ වෙන සිත FM ඔබ ඉතින් ඉන්න ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග මේක ඉතා දැවැන්ත සමාජ සත්කාරයක් අපේ රටේ දුවදරුවන් ඉදිරිපත් කරන. අපි මුල් කොටසේ කතා කරේ සම්පකාර ව්‍යාපාරයේ වාසි පිළිබඳවනේ. දැන් අපි කතා කරනවා සම්පකාර ව්‍යාපාරයේ අපි අවාසි කියලා කියන්නේ සීමාවන කියලා කියන්නේ. ඒ වචනේ වඩා හොඳයි. සමුපකාර ව්‍යාපාරය තුළ තියෙන සීමාවන් මොනවද? සීමාවන් මොනවාද? සමුපකාර ව්‍යාපාරය තුළ තියෙන ප්‍රධාන සීමාවක් නැත්නම් ප්‍රබල සීමාවක් තමයි පුතේ සම්පකාර ව්‍යාපාරයට මූල්‍යමය සම්පාදන මාර්ග සීමිතයි. මූල්‍යමය සම්පාදන මාර්ග සීමිතයි. මේක තියෙන ප්‍රබලම කාරණාවක් පුතේ. සමුපකාර ව්‍යාපාරය තුළ තියෙන ප්‍රබල කාරණාව තමයි අපි මේ කතා කරන මූල්‍යමය සීමාව කියන එක. නැත්නම් මේ මුදල් රැස් කර ගැනීමේ සීමාවන් තියෙනවා. දැන් ඕන ව්‍යාපාරයක් පුතේ වර්තමානයේ ක්‍රියාත්මක වීමේදී යම් මුදල් ප්‍රමාණයක් ගෙපයි. ඒ මුදල් ප්‍රමාණය රැස් කර ගැනීම සඳහා යම් යම් කටයුතු නිරත වෙන්න ඕනේ පුද්ගලයෝ. නේද? ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. සමුපකාර ව්‍යාපාරයට ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම කියන එක බොහෝ වෙලාවට පුතේ දුෂ්කරතාවමින් යුතු තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ
එහෙම මුදල් සම්පාදන මාර්ග සීමිතයි. මෙයාලට තියෙන ප්‍රබලම මුදල් සම්පාදනය කිරීමේ මාර්ගය තමයි සමාජිකයන්ගේ සමාජික ගාස්තු. ඉතින් සමහරලාට සමාජික ගාස්තු රුපියල් 100නේ පුතේ. කොටස් එකක රුපියල් 100යි. ඒ රුපියල් 100ක් යොදලා ආරම්භ කරන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ නිසා සම්පකාර ව්‍යාපාරයට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සම්පාදනය ගැනීම දුෂ්කරතා මතුවෙන්න පුළුවන්. එහෙනම් ප්‍රබල සහ ප්‍රධානම සීමාවක් තමයි මූල්‍ය සම්පාදන මාර්ගයන් සීමිත වීම කියන කාරණාව. දෙවෙනි කාරණාව තමයි සමෝපකාර ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමට සිදුවීම. එතකොට අපි කිව්වා හවුල් ව්‍යාපාරවල, තනපුද්ගල ව්‍යාපාරවල, සමාගම්වල නැති ප්‍රබල කාරණාවක් තමයි සමෝපකාර ප්‍රතිපත්තීන් කියලා කියන්නේ. ඒ ප්‍රතිපත්තීන් වලට අනුව තමයි සම්පකාර ව්‍යාපාරයේ කටයුතු කිරීම කරන්නේ. ඒ නිසා සම්පකාර ව්‍යාපාරය තුල තියෙන ප්‍රබලම ලක්ෂණයක් තමයි ප්‍රතිපත්තීන් මත පිහිටා කටයුතු කිරීම. ඒ ප්‍රතිපත්තීන් මත පිහිටා කටයුතු කිරීමම පුතේ සම්පකාර ව්‍යාපාරයේ සමහරලාට සමහර ක්‍රියාකාරකම් සිදු කිරීමේදී යම් අපහසුතාවයන් වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා සම්පකාර ව්‍යාපාරය තුල තියෙන සීමාවක් තමයි ප්‍රතිපත්තීන් වලට සීමා වෙලා කටයුතු කරන්න සිදුවීම. එතකොට විවෘත ආර්ථිකයක් තුල, ඊටාම තරංකාරී ආර්ථිකයක් තුල ක්‍රියාත්මක වෙනා මේ සම්පකාර ව්‍යාපාරයට ඒක ලොකු ප්‍රබල අභියෝගයක් බවට පත් වෙනවා. ඊළඟ අවාසිය නැත්නම් සීමාව තමයි සීමිත කාලයක් විවෘතව තැබීම. ඒ කියන්නේ සම්පකාර ව්‍යාපාරය තුල සම්පකාර ව්‍යාපාරය තම සමාජිකයන්ට හා අනෙකුත් පාරිභෝගිකයන්ට භාණ්ඩයක් හෝ සේවාවක් සම්පාදනය කරන්න මිලදී ගන්න විවෘත තබන්නා වූ වේලාව සීමිතයි. දැන් සමහර ව්‍යාපාර තියෙනවා පුතේ උදේ පාන්දර 8ට විතර ආරම්භ වෙලා රාත්‍රී 11 විතර දක්වා තියෙනවා. ඉතින් බොහෝ කාලයක් විවෘතයි සමාජිකයන්ට තම අවශ්‍යතා සහ වමන සම්පාදනය කර ගැනීම පිණිස. නමුත් සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන ප්‍රධාන සීමාවක් තමයි විවෘතව තබන්නා වූ කාල සීමාව පුතේ සීමිත වීම. හරිද? ඒතර විවෘතව තබන කාල සීමාව සීමිත වෙනකොට අදාළ සමාජිකයන් සම්පකාර ව්‍යාපාරයෙන් ලබා ගන්න පුළුවන් අර පහසුකමත් පුතේ සීමිත වෙනවා. යම් කාලයකට සීමා වෙනවා. ඒ නිසා සම්පකාර ව්‍යාපාරය ටිකක් වැඩි වෙලාවක් විවෘතව තියෙනවා නම් ඒක ලොකු වාසියක් කරන සම්පකාර ව්‍යාපාරය තුළ ප්‍රතිලාභ ලබා ගන්න පාර්ශවයන්ට. නමුත් මේක සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන සීමාවක් වශයෙන් කතා කරනවා අපි. විවෘත තබන්නා වෙලාව ටිකක් අඩු වෙලාවක් තමයි විවෘතව තබන්න සිද්ධ වෙලා තියෙන. නැත්නම් සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඊළඟ සීමාව තමයි රාජ්‍ය මැදිහත් වීම සිදුවීම. රජයත් යම් ආකාරයේ මැදිහත් වීම සිදු කරන සම්පකාර ව්‍යාපාරයට ඒක ජාතික සහ නැත්නම් රටක් වශයෙන් යම් අවස්ථාවක් මතුවෙච්ච අවස්ථාවේදී අදරත් නේද සමාජ ව්‍යසනයන් වලට මුණ පානකොට සමුපකාරයේ ප්‍රබල කාර්යභාරයක් කරනවා. ඉතින් අර රජය සමස්ත මහ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ අපේක්ෂණයෙන් යම් ක්‍රියාකාරකම් ළමයි මේ සම්පකාර ව්‍යාපාරය හා සිදු කරනකොට ඒක සම්පකාර ව්‍යාපාරයේ පැවැත්මට යම් කිසි ආකාරයක බාධාවක් වෙන්න පුළුවන්. ඒතර සමාජිකයන්ගේ කැමැත්තෙන් සිදුවෙනා ව්‍යාපාර ක්‍රමයට රජයේ මැදිහත් වීමෙන් යම් බලපෑමක් සිදුවීම තමයි මෙතනදී මේ කතා කරන්නේ. ඊළඟ කාරණාව තමයි ණයට භාණ්ඩ විකිණීම සිදු කරන්නේ. ණයට භාණ්ඩ අලෙවි නොකිරීම. බොහෝ වෙලාවට සම්පකාර සමිතිය පුතේ භාණ්ඩ විකිණීමේදී ණයට භාණ්ඩ විකුණන්න උත්සාහ කරන්නේ. ඒක ලොකු නේද සීමාවක්. වර්තමානයේදී බොහෝ ව්‍යාපාර ආයතන තම භාණ්ඩ අලෙවි කිරීමේදී ණය ක්‍රමය අනුගමනය කිරීම කරනවා විවිධ උපක්‍රමයන් භාවිතා කරමින්. නමුත් සම්පකාර ව්‍යාපාරය තාමත් ණයට භාණ්ඩ විකිණීම සිදු කරන්නේ නැහැ. ඒක ටිකක් යම් කිසි ආකාරයක සීමාවක් බාධාවක් වෙන්න පුළුවන් සම්පකාර ව්‍යාපාරයේ උන්නතිය සහ වර්ධනය වෙනුවෙන්. ඊළඟ කාරණාව තමයි මේ කළමනාකරණය සිදු කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් නැත්නම් ඡන්දයෙන් පත් කරගත්ත පිරිසක් නිසා සමහර වෙලාවට ඒගොල්ලන්ට නේද කාර්යක්ෂම පරිපාලනයක් සඳහා ගමන් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒකට ඒකත් සම්පකාර ව්‍යාපාරයට යම් ආකාරයක බලපෑමක් ඇති කරන නැත්නම් බාධාවක් ඇති කරන කාරණාවක් වෙන්න පුළුවන් කියන කාරණා තමයි මෙතනින් පැහැදිලි කිරීම කරන්නේ. ඒකට කළමනාකරණය කරන්නේ ඡන්දයෙන් පත්වෙච්ච අධ්‍යක්ෂක මණ්ඩලයක්. අන්න එයාලා ඡන්දය ලබා දීමේදී අර සමහරට ගමේ ඉන්න ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔහුට පරිපාලන දැනුම් සම්මානයක් නොවෙන්න පුළුවන්. අන්න එවැනි කටයුතු හරහා සම්පකාර ව්‍යාපාරයේ පැවැත්මට බාධා වන තියෙන අවස්ථා දැක් ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒකත් දක්වනවා සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන බාධාවක් වශයෙන්.
හරිද පුතේ? ඒකට සීමාවන් කීපයක් තියෙනවා. මූල්‍ය සම්පාදන මාර්ග සීමිතයි. නේද? ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන්න ඕනේ. විවෘතව තියෙන කාල සීමාව සීමා සහිතයි. රාජ්‍යංශ මැදිහත් වීම දක්නට පුළුවන්. ඒ වගේම ණයට බණ්ඩාරි නොකිරීම සහ අධ්‍යක්ෂක මණ්ඩලය නැත්නම් සමාජිකයන් පත් වෙන්නව අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යක්ෂම නොවීම කියන කරුණු සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන අපිට දක්වන්න පුළුවන් සීමාවන් වශයෙන්. හරිද පුතේ? දැන් අපි කතා කරන සම්පකාර ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්ුත් මේ කොටසේදී සමෝපකාරයක් ලියාපදිංචි කිරීමත් පුතේ විධිමත් වැඩපිළිවෙලක් තුළ තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒක අපේ දැන් අපි කතා කරන මාතෘකාව වෙන්නේ සමෝපකාර සමිතියක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිය කියන මාතෘකාව. ළමයි ශ්‍රී ලංකාවේ පුතේ සම්පකාර සම්බන්ධයෙන් බලපාන ප්‍රධාන සහ ප්‍රබලම නීතිය වෙන්නේ 1972 අංක 5 දරන සමෝපකාර සමිති පනත. ඉතින් මේක සමෝපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව තමයි බලපවත්වගෙන යන්නේ. ඊට අදාළ සමෝපකාර සංවර්ධන කොමසාරිස්වරයෙක් ඉන්නවා. නේද? ඒ කොමසාරිස්වරයා තමයි මේ ප්‍රතිපත්තීන් සහ සම්පකාර ව්‍යාපාරයේ විධිමත් භාවයට අවශ්‍ය වෙනා වූ නීති සම්පාදනය කරන්නේ. ඉතින් ඒ කොමසාරිස්වරු පළාත් සභා මට්ටමේ නැත්නම් පළාත් පාලන ආයතන මට්ටමින් අපිට දෙක ගන්න පුළුවන්. හැබැයි සම්පකාර ව්‍යාපාර සඳහා 1972 අංක 5 දරන සම්පකාර සමිති පනත විශේෂයෙන්ම බලපෑවත් වෙනවා. ඒ පනතේ සඳහන් කරලා තියෙනවා පුතේ සම්පකාරයක් ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙනා මූලික ලියවිලි සහ මූලික ක්‍රියාකාරකම් පිළිබඳවත් විශේෂයෙන්ම සම්පකාර සමිතියක් ලියාපදිංචි කිරීමේදී සාමාන්‍යයෙන් වයස අවුරුදු 18ට වඩා වැඩි ඕනෑම පුද්ගලයන් 10 දෙනෙකුට සම්පකාර ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. වයස අවුරුදු 18ට වඩා වැඩි සමාජිකයන් 10 දෙනෙකුට ඒක රාශී වෙලා පුතේ මේ සම්පකාර ව්‍යාපාරය ලියාපදිංචි කිරීම කරලා ආරම්භ කරන්න පුළුවන්. එහිදී පුතේ ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රධාන ලියවිලි කීපයක් තියෙනවා. මේකත් ඔබෙන් පැහැදිලි ප්‍රශ්නයක් වශයෙන් විමසීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි අයදුම් පත්‍රය. සමෝපකාර කොමසාරිස්වරයාට ඔබ නිවැරදි ආකාරයෙන් සම්පූර්ණ කරපු අයදුම් පත්‍රයක් අයදුම් පතක් සම්පාදනය කළ යුතුයි. ඒක පළවෙනිම අවශ්‍යතාවය. දෙවෙනි කාරණාව තමයි අතුරු ව්‍යවස්ථාව ඊටපත් දෙකක්. අතුරු ව්‍යවස්ථාව කියලා කියන්නේ සම්පකාරයේ සමාජිකයෝ විසින් සමෝපකාරයේ පරිපාලනය සම්බන්ධයෙන් ඔවුන්ගේ සිය කැමැත්තෙන් ඇති කරගත්ත මූලික කොන්දේසීන් ටික නේද? මේ අතුරු ව්‍යවස්ථාව ඊටපත් දෙකක් ලබා දෙන්න ඕනේ සම්පකාරයක් ලියාපදිංචි කිරීමේදී. ආයදුම් පත්‍රය දෙන්න ඕනේ. අතුරු ව්‍යවස්ථාව ඊටපත් දෙකක් ලබා දීම සිදු කරන්න ඕනේ. ඊට අමතරව යෝජිත ආර්ථික කටයුතු වල නේද සහයෝගීතාවය දක්වන වාර්තාවක්. යෝජිත ආර්ථික කටයුතු වල යෝග්‍යතාව දක්වන්නා වූ වාර්තාවක්. මෙතන යෝජිත ආර්ථික කටයුතු කියලා කියන්නේ මොකක්ද දන්නවද පුතේ? දැන් සමහර වෙලාවට අපි සමෝපකාරී වශයෙන් කරන්න අපේක්ෂා කරන්නේ මොනවද? අපි දීවරයන්ගෙන් මාල් වරන් විකුණනවද? නැත්නම් ගොවීන්ගෙන් හාල් අරන් විකුණනවද? නැත්නම් අපි කිරි එතු කරනවද? මොන වගේ ආර්ථික ක්‍රියාකාරකමකද අපි නිරත වෙන්නේ? අන්නේ කියන කාරණාව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ සමෝපකාර කොමසාරිස්වරයාට ලියාපදිංචි කිරීමට පෙර. මොන වගේ ආර්ථික ක්‍රියාකාරකමකද අපි නිරත වෙන්න අපේක්ෂා කරන්න කියන කාරණාව මෙහිදී මේ කතා කරන්නේ. ඊළඟ අවශ්‍යතාවය තමයි පුතේ සමෝපකාර සමිතිය ලියාපදිංචි කිරීම සඳහා යෝජනාවක් සම්මත කරන්න ඕනේ සමාජිකයන්ගේ තමයි දායකත්වයෙන්. කියන්නේ යෝජනාවක් සම්මත කරලා ඒ යෝජනාවේ නැත්නම් ඒ යෝජනාව සම්මත කරපු මහා සභා රැස්වීමේ වාර්තාවක් අපි ලබා දෙන්න ඕනේ අදාළ සමාජිකයන්ගේ අත්සන් සහිතව. කියන්නේ සමෝපකාරයක් වශයෙන් මේක ලියාපදිංචි කරමු කියලා යෝජනා කරලා ඒක මහා සභා රැස්වීමකදී සම්මත කරලා ඒ සම්මත කිරීමේ වාර්තාවක් අපි ලබා දෙන්න ඕනේ සමෝපකාර සංවර්ධන කොමසාරිස්වරයාට. ඊට පස්සේ පුතේ ඉල්ලුම් පත්‍රයේ රසන් තිබූ සමාජිකයන් සමාජික ගාස්තු ගෙවන බවටත් එකී මුදල කාරක සභාවේ සමාජ බාරකාරීත්වයේ පවතින බවත් කාරක සභාවේ සහතිකයක්. පුතේ මේක මෙහිමයි තියෙන්නේ. මම ආපහු කියන්න ඔබට පැහැදිලිව තේරුම් ගන්න. ඉල්ලුම් පත්‍රයට අසන් තිබූ සමාජිකයන් සමාජික ගාස්තු ගෙවන ලද බවත් එකී මුදල් කාරක සභාවේ බාරකාරීත්වයේ පවතින බවත් කාරක සභාවේ සහතිකයක්. ඒතර සමාජිකයන්ගේ මුදල් එකතු කරා ඒ මුදල් එකතු කරලා නිසි තැනක කාරක සභාව තුළ තියෙනවා කියන කාරණාව තහවුරු කිරීම කරන්න තමයි මෙතනදී අපි උත්සාහ කරන්නේ. කාරක සභාවකියෝ කියන්න ඕනේ එකතු කර මුදල් නියමාකාරයෙන් තැන්පත් කරලා තියෙනවා කියලා. ඊට පස්සේ තවත් දෙකක් ඉවිල්ලා තියෙනවා. ඒ තමයි පුතේ මේ
සමූපකාර සමිතිය පිහිටන ස්ථානයේ සම්බන්ධයෙන් දැක්වෙන්නා වූ මාර්ග සිතියම. ඇයි සමහර සම්පකාර සමිති පුතේ තියෙන ගොඩාක් දුෂ්කර ඇතුළු ගම්මානවල. ඒකට මේ සම්පකාර සමිතිය අධීක්ෂණය කරනවා නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු වෙනවා නම් ඒන ගමන් මඟ පිළිබඳව අපිට සටහනක් තියෙනක වැදගත් උදයක් බඩපත් වෙනවා. ඉක්මනටම අදාළ නේද? කොටස නැත්නම් ඒ අදාළ සමිතිය කරා ගමන් කිරීම පිණිස. නිසා මේක වැදගත් වූ කාරණාවක් වෙනවා පුතේ සම්පකාර ව්‍යාපාරය සමග කතා කරද්දී. පිවිසීමේ මාර්ගයත් අපි සඳහන් කරන්න ඕනේ සම්පකාර කොමසාරිස්වරයාට අදාළ සම්පකාර ලියාපදිංචි කිරීම කරන්න අවශ්‍ය ලියවිලි සම්පාදනය කිරීමේදී. හරිද පුතේ? එතකොට මූලික වශයෙන් සම්පකාර ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාදාමයට ඉදිරිපත් කරන ලියවිලි තමයි අපි ඔය කතා කරේ. ආයතන පත්‍රය, අතුරු ව්‍යවස්ථා පිටපත් 2ක්, යෝජිත ආර්ථික කටයුත්ත, මහා සභා රැස්වීම වාර්තාව, කාර්ය සභාවකයන්ගේ වාර්තා මුදල් සම්බන්ධයෙන්, ඒ වගේම පිහිටීම සහිත මාර්ග සිතියම කියනවා ඉදිරිපත් කරොත් අපිට පුළුවන් සම්පකාර ව්‍යාපාරේ ලියාපදිංචි කිරීම කරන්න. අපි යනවා අපේ කෙටි විරාමය සඳහා. නැවතත් අපි හම්බ වෙනවා සම්පකාර ව්‍යාපාරේ අවසන් කොටසින් ඔබත් එක්ක දරුවනි. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක මනෝජ් පෙරේරා ආචාර්යතුමා සමග අපි ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි දරුවනේ, නැවතත් අපි සම්බන්ධ වෙමු අපේ වැඩසටහන සමග. අපි මේ ඉන්නේ සිත FM නාලිකාව ඔබ වෙත ගෙනෙන පුතේ ගුරුගෙදර වැඩසටහන සමග නේද? ඊටාම විශේෂ සමාජ මෙහෙවරක් මේ අවස්ථාවේදී රටේ ඉන්න දරුවෝ වෙනුවෙන් සිත FM නාලිකාව ගෙනෙන්නේ. සමාජ අවශ්‍යතාවයක්, සමාජ වගකීමක්, ඒ වගකීම මනාව හඳුනගෙන ඔවුන් විසින් අපේ රටේ ඉන්න දුවදරුවන් වෙනුවෙන් මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙනවා ගුරුගෙදර වැඩසටහනක් වශයෙන්. ඉතින් විශාල දැනුම් සම්භාරයක් ඔබට ඒක රාශී කරගන්න, ඔබේ ජීවිතය වෙනස් කරගන්න මේක හොඳ ආලෝකමත් වූ වැඩසටහනක් බවට පත් වේ කියලා අපි විශ්වාස කරනවා. හොඳයි දරුවනේ, අපි අද කතා කරේ සම්පකාර ව්‍යාපාරයේ වාසි අවාසි සහ ලියාපදිංචි සම්බන්ධයෙන්නේ. අද අපි මේ වැඩසටහන ඉවර කරන්න අපේක්ෂා කරන්නේ සම්පකාර ව්‍යාපාරයේ ප්‍රවණතා සහ සමුපකාරයේ ගොඩ ගන්නව නම් නැත්නම් සම්පකාර ව්‍යාපාරයක් වශයෙන් සාර්ථකත්වයට පත් වෙනවා නම් අපි කළ යුතු යෝජනාවන් කීපයකට තමයි අද අපි අපේ වැඩසටහන කතා කරලා අවසන් කරන්නේ. අපි යනවා මේ ප්‍රවණතාවයන් පිළිබඳව කතා කරන්න. මොනවද දැනට සමුපකාර සමිති සම්බන්ධයෙන් තියෙන ප්‍රවණතා? මොන වගේ ප්‍රවණතාවයන් කරත් සම්පකාර ව්‍යාපාරයේ ගමන් කරමින් සිටින්නේ? බලමු අපිනේ. අපේ මාතෘකාව පුතේ සමුපකාර ව්‍යාපාරයේ ප්‍රවණතාවයන් කීපයක්. හොඳයි. පළවෙනි ප්‍රවණතාවය තමයි ස්වයං සේවා වෙළඳසැල් ආරම්භ කිරීම හා වෙළඳසැල් නවීකරණය කිරීම. ස්වයං සේවා කියලා කිව්වේ පුතේ දැන් අපි දන්නවා සමහර ආයතන වලට ගියාට පස්සේ භාණ්ඩ ගන්නකොට භාණ්ඩය තේරීමේ නිදහස අපිට නැහැ. දැන් ඔබ ගමේ කඩේට ගිහිල්ලා හාල් හරි සබන් හරි නැත්නම් මොනවා හරි දෙයක් ළමයි ගන්නකොට අපි මුදලාලි ඉල්ලන්න ඕනේ. මුදලාලි මට දෙන්න සබන් කෑල්ලක් කියලා. හැබැයි සමහර ව්‍යාපාර තියෙන එහෙම නෙමෙයි. ඒ ව්‍යාපාර ඇතුළට ගිහිල්ලා ඔබට පුළුවන් අර රාක්ක ළඟටම ගිහිල්ලා පුතේ ඔබ කැමති භාණ්ඩය හොඳට පරීක්ෂාවට භාජනය කරලා අදාළ භාණ්ඩය මිලදී ගන්න ඔබට පුළුවන්. තේරුණාද? ඒකට ඔබට කැමති භාණ්ඩය ඔබට තෝරා ගැනීමේ අවස්ථාව තියෙනවා අර ස්වයං සේවා වෙළඳසැල් වල. ඒතර ඔබ කැමති භාණ්ඩය තියෙන තැනට ගියා, කවුන්ටර් එකකින් පරීක්ෂා කරා, කැමති භාණ්ඩය ගත්තා. හැබැයි සම්පකාර ව්‍යාපාරයේ පෙර මේ තත්ත්වයේ තිබ්බේ නැහැ. නමුත් වර්තමානයේ වෙන විට සමුපකාර ව්‍යාපාරයත් ස්වයං සේවා අලෙවිසැල් පාරිභෝගිකයන්ට භාණ්ඩය හොඳට පරීක්ෂා කරලා බලලා කැමති පරිදි තෝරා ගන්න අවස්ථාව උදා කරලා දෙනවා. ඒක පුතේ සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන ප්‍රවණතාවයක්. ඒ වගේම පුතේ වෙළඳසැල් නවීකරණය කිරීම. දැන් සමහර වෙළඳසැල් තියෙන පුතේ හරි ලස්සනයි නේද? හරි ආකර්ශනීයයි. ලස්සන ආකර්ශනීය වෙළඳසැල් අපිට දක්නන්න පුළුවන්. හැබැයි සමුපකාර ව්‍යාපාරයේ සමහර වෙළඳසැල් පුතේ අර පැරණි ක්‍රමයට තමයි තාමත් පවත්වාගෙන ගියේ. හැබැයි මේ වෙනකොට මේක ප්‍රවණතාවයක් වශයෙන් දක්වලා තියෙනවා නවීකරණය වූ වෙළඳසැල් සමුදායක් ඇතිවීම කියන කාරණාව. ඒකට මේ වෙනකොට ඊටාම ආකර්ශනීය ආකාරයෙන් පාරිභෝගිකයාගේ සිත දිනාගත හැකි වෙන පරිදි ඊටාම ලස්සන නිර්මාණය කරපු වෙළඳසැල් සමුදායක් සම්පකාර ව්‍යාපාරයත් අපිට දක්නට පුළුවන්. එහෙනම් ඒක ඇවිල්ලා පුතේ ප්‍රවණතාවයක්. මොකද්ද? වෙළඳසැල් නවීකරණය කිරීම කියන කාරණාව. ඊළඟ ප්‍රවණතාවය තමයි දරුවනේ නව ව්‍යාපාර ශේත්‍රවලට පිවිසීම. ඒතර සමුපකාරයේ මෙතෙක් හිටපු ව්‍යාපාර ශේත්‍රයන්ගෙන්
ඔබට ගිහිල්ලා විවිධ පැතිකඩයන් කරා ගමන් කිරීමක් මේ සම්පකාර ව්‍යාපාරය තුළ තියෙනවා. සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන ප්‍රවණතාව අතර නව ව්‍යාපාර ශේෂ්ඨත් ඉතා වැදගත් වූ ප්‍රවණතාවකට පත් වෙනවා. ඒකේ විශේෂයෙන්ම සම්පකාර රක්ෂණය, සමූපකාර ඉන්ධන පෙරවුම්හල්, සමූපකාර රෝහල්, සමූපකාර හෝටල් වගේ දේවල් පුතේ විවිධ පැතිකඩයන් වලට ගමන් කරමින් ඉන්නවා. මම දැකලා තියෙනවා සමූපකාර අවමංගල උත්සවශාලා තියෙනවා. තාම සහනදායී මිලට පුතේ පාරිභෝගිකයන්ට සුබවාදී සේවාවක් සම්පාදනය කරන්න එම ව්‍යාපාර සංවිධාන කටයුතු කරමින් ඉන්නවා. ඒකත් පුතේ ප්‍රවණතාවයක්. ඒ සම්පකාර ව්‍යාපාරය තුල සමාජිකයන්ට හොඳ ප්‍රතිලාභයක් අත්පත් කර දෙන්න විවිධ පැතිකඩයන් කරා ගමන් කරපු ප්‍රවණතාවයන් කරා යොමු වෙමින් පවතින සම්පකාර ව්‍යාපාරය. හරිද? ඊළඟ ප්‍රවණතාවය තමයි පුතේ ජංගම වෙළඳසැල් ආරම්භ කිරීම. ඒ කිව්වේ ඉස්සර වගේ එක ස්ථානයක වෙළඳසැල තියලා මිනිස්සු වෙළඳසැලට ගිහිල්ලා පුතේ භාණ්ඩ ගැනීමේ ක්‍රමවේදයේ වෙනුවට මේගොල්ලන් උපක්‍රමයක් භාවිතා කරනවා. එක්ක ලොරියක වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් වාහනයක වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ස්ථානයක වෙන්න පුළුවන්. තැනින් තැනට ගිහිල්ලා තමාගේ භාණ්ඩ හෝ සේවාව පාරිභෝගිකයන්ට ලබා දීමේ ක්‍රමවේදය. ජංගම වෙළඳසැල්. ඔබ දැකලා තියෙනවා ජංගම කෑම කඩ තියෙනවා. ජංගම ඔය විශේෂයෙන් කිව්වොත් පොල් විකුණනවා, මාළු විකුණනවා තැනින් තැනට ගිහලානේ. දැන් අපි දන්නවා ගම පුරාම ගමන් කරනවා අපේ සාමාන්‍ය වචනෙන් අපි චූම්පං කියලානේ. චූම්පංකාරය මුළු ගමේම ගමන් කරමින් මිනිසුන්ට අවශ්‍ය වෙනවා භාණ්ඩ සම්පාදනය කිරීමේ කටයුත්ත නිරත වෙනවා. පුතේ ජංගම වෙළඳසැල් සම්පකාර ව්‍යාපාරයත් තමාගේ භාණ්ඩ හා සේවා ජංගම වෙළඳසැල් හරහා අලෙවි කිරීමේ ක්‍රමවේදයක් කරා ගමන් කරා. ඒකත් පුතේ ප්‍රවණතාවයක් සමුපකාර ව්‍යාපාරය තුළ තියෙන. ඊළඟ ප්‍රවණතාව තමයි විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතා කිරීම. දැන් අපි දන්නවා ඉස්සර වගේ නෙමෙයි ලංකාවේ බොහෝ පිරිස් තමාගේ මුදල් පරිහරණය කිරීම කියන එක සීමා කරලා තියෙනවා. නිතර මුදල් අතේ තියන් ඉන්නේ. බොහෝ වෙලාවට තමන්ගේ මුදල් බැංකුවත කරලා ඒ බැංකුවේ තියෙන මුදල් නේද විද්‍යුත් කාඩ්පත් මගින් තමයි ගෙවීම් වලට භාජනය කරන්නේ. ඒකට අපි අද දන්නවා ලංකාවේ තියෙන සුපිරිවෙන්සල් බොහෝ මේක පුද්ගලයන් තමාගේ අවශ්‍යතා සහ වමන සම්පාදනය කරගන්න භාණ්ඩ ආසව මිලදී ගැනීමේදී මේ විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතා කරනවා. ඒකට ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න පුළුවන්, ඩෙබිට් කාඩ් වෙන, කියන්නේ හරපත් සහ ණයපත් වෙන්න පුළුවන්. නේද? ඒ වගේ ක්‍රමවේද තියෙනවා. ඒතර මේ ක්‍රමවේද සම්පකාර ව්‍යාපාරයට ඇතුළත්ලා තිබෙන්නේ නැහැ. නමුත් වර්තමානයේදී ප්‍රවණතාවක් වශයෙන් සම්පකාර ව්‍යාපාර තුලත් විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතා කරනවා. එතකොට ණයපත් සහ හරපත් මගින් භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව වර්තමානයේදී සම්පකාර ව්‍යාපාරයේ තම සමාජිකයන්ට නැත්නම් ඉන්න පිරිස වලට ලබා දීලා තියෙනවා. හොඳයි, ඔය තමයි ප්‍රවණතාව. අපි ඊළඟට එනවා මේ සම්පකාර ව්‍යාපාරයේ උන්නතිය සඳහා අපට කළ හැකි යෝජනාවන් මොනවද කියලා. විභාගයෙන් අහන්න පුළුවන් දරුවන්ගෙන් සම්පකාර ව්‍යාපාරය උන්නතිය උදෙසා අපට කරන්න පුළුවන් යෝජනාවන් මොනවද කියලා. ඉතින් සම්පකාර ව්‍යාපාරයේ උන්නතිය උදෙසා කරන්න පුළුවන් යෝජනාවන් කීපයකුත් අපි ඔබට කියලා දෙන්න සූදානම්. එකක් තමයි පුතේ වැඩි වෙලාවක් සම්පකාරය විවෘත කරලා තිබීම. වැඩි වෙලාවක් සම්පකාරය විවෘත කරලා තියන්න ඕනේ. නේද? පාරිභෝගිකයන්ට නේද? වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ තමාගේ භාණ්ඩ හා සේවා සම්පාදනය කර ගැනීමේදී නේද? වැඩි වෙලාවක් මේ ආයතනවල ගිහලා බඩු මිලදී ගැනීමේ අවස්ථාව උදා කර දෙන්න. විවෘත කරලා තබන්නා වූ වෙලාව පුළුවන් තරම් දිගු කරන්න ඕනේ. ඒක හොඳ යෝජනාවක්. ඊට පස්සේ පුතේ ණයට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. දැන් නම් මේක ලංකාවේ සම්පකාර ව්‍යාපාරයේ ටික ටික කරගෙන යනවා නේද? මොකද මිනිස්සුන්ට හැම වෙලෙම සල්ලි නැහැ. සමහර වෙලාවට මිනිස්සු බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොමු වෙන්නේ ණයට. ඉතින් ලංකාවේ තියෙන සමහර සුපිරි වෙළඳසැල් පුතේ ණයට භාණ්ඩ විකුණනවා. ඉතින් සම්පකාර ව්‍යාපාරයත් මේක කරා ගමන් කළ යුතුයි. ඒක හොඳ ළමයි ප්‍රවණතාවයක් සහ මේ යෝජනාවක් වෙයි සම්පකාර ව්‍යාපාරයේ උන්නතිය පිණිස පවතින. ඊළඟ කාරණා තමයි මේ කළමනාකරණ ක්‍රියාදාමයේ සිදු කරන පුද්ගලයන්ගේ පළපුරුද්ද හා කාර්යක්ෂමතාවය සහිත වූ පිරිසක් තෝරා ගැනීම. ඒ සම්පකාරයේ පුතේ පරිපාලනය කරන්න යොදා ගන්න දැන් තෝරගන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ පුළුවන් තරම් කළමනාකරණය සහ පරිපාලනය සම්බන්ධයෙන් දැනුම් සම්භාරයක් තියෙන කට්ටිය ගන්න ඕනේ. ඒතොර ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ දැනුම් සම්භාරය උපයෝගී කරගෙන සම්පකාර ව්‍යාපාරය හොඳ සාර්ථකව පවත්වාගෙන ගිහිල්ලා ඒකේ ලොකු ප්‍රතිලාභයක් සමාජිකයන් සහ රටේ මිනිසුන්ට ලබා දීමක් කරන්න. ඉතින් කළමනාකරණය සම්බන්ධයෙන් දැනුම් සම්භාරයක් තියෙන පිරිසක් තෝරා ගැනීමත් පුතේ සම්පකාර ව්‍යාපාරයේ උන්නතිය පිණිස අපට කළ හැකි විශේෂ ක්‍රියාමාර්ගයක්. විවිධ ප්‍රවර්ධන කටයුතු. පුතේ ඕන ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම කරන්න එපේ. දැන් දන්න සමහර ව්‍යාපාර නිරන්තරයෙන්ම ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ක්‍රම උපයෝග කරන
මිනිසුන් තමන්ගේ භාණ්ඩ ප්‍රදර්ශනය කරනවානේ. නැත්නම් ප්‍රචාරණය කරනවා. ඇඩ්දදා පාරිභෝගික මනසේ භාණ්ඩය සම්බන්ධයෙන් සිතුවිල්ල ඇති කරනවා. ඒ වගේ සම්පකාර ව්‍යාපාරات පුළුවන් තරම් පුතේ ප්‍රවර්ධන ක්‍රම කරා ගමන් කරන්න ඕනි පාරිභෝගික අද්දවා ගැනීමේ අපේක්ෂණයෙන්. විවිධ ප්‍රවර්ධන ක්‍රම අපේක්ෂා කළ යුතුයි. ඒකෙන් සම්පකාරයට සමාජිකයනවා වගේ පුතේ සම්පකාරයේ සමාජිකත්වයන්ට නැත්නම් සමාජිකව අද්දවා ගන්නත් ඒක හොඳ උපකාරයක් බවට පත් වෙනවා. විවිධ ප්‍රවර්ධන ක්‍රම භාවිතා කිරීම. ඊළඟ යෝජනාව තමයි මේ ස්වයං සේවාල විශ්වවිද්‍යාල තවදුරටත් ව්‍යාප්ත කිරීම. පුළුවන් තරම් රට පුරා ව්‍යාප්ත කරන්න ඕනේ භාණ්ඩ තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයට ලබා දෙමින් ඒ වාසිය නැත්නම් පාරිභෝගිකයට හොඳ අවස්ථාවක් දෙන්න ඕනේ සම්පකාර ව්‍යාපාරය සමග සම්බන්ධ වෙලා ගැටිලා මේ තම අවස්ථා සම්පාදනය කරගන්න ස්ථානයක් බවට පත් කරගන්න සම්පකාර ව්‍යාපාරය. ඊළඟට පුතේ අපිට කියන්න තියෙන යෝජනාව තමයි මේ සමාජිකයන්ට පුළුවන් තරම් වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන්නත් ඕනේ. ඉතින් සමාජිකයන් හොඳ ප්‍රතිලාභ ලබා දෙනකොට පුතේ ඒ සමාජිකයෝ විශාල ප්‍රමාණයක් ඒක රාශී වෙනවා. අනාගතයේ එන්න සමාජිකයෝ එන්න කැමති වෙනවා. ඒ නිසා සම්පකාර ව්‍යාපාරය තුල හොඳ ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා දෙනවා නම් ඒක හොඳ යෝජනාවක් වෙන සම්පකාර ව්‍යාපාරයේ උන්නතිය පිණිස. නව සමාජිකයෝ බඳව ගන්න ඕනි. නේද? අලුත් පරම්පරාවේ කට්ටිය සමාජිකයෝ බඩපත් කර ගන්නවා නම් සම්පකාර ව්‍යාපාරයට ඒක හොඳ දෙයක් බවටපත් වෙනවා. ඒ වගේම පුතේ පාරිභෝගික සේවා සැපීම සඳහා නවීන තාක්ෂණය යොදා ගන්නත් ඕනේ. හොඳ තාක්ෂණයක් යොදාගෙන කාර්යක්ෂම සේවාවක් සම්පාදනය කළ සම්පකාර ව්‍යාපාරයේ අපිට මේන් තත්වෙන් තා උසස් මට්ටමක් දක්වා ගෙන යාමේ හැකියාවක් තියෙනවා. දැන් සම්පකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි කතා කරේ. සම්පකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් ඔබට විභාගෙදී පොතේ උත්තරයක් ලියන තරම් දැනුම් සම්භාරයක් අපි මේ වැඩසටහන තුලින් ලබා දුන්නා. අපි අවසාන කතා කරේ සම්පකාරයේ ප්‍රවණතා සහ යෝජනාවන් නේද? සංවර්ධනය කිරීම තියෙන යෝජනා. ඒ නිසා අද අපි වැඩසටහන පුතේ මෙතනින් අපි ඉවර කරනවා. සම්පකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් අපි කතා කරලා ඉවරයි. මේක හොඳට අහලා හොඳට තේරුම් අරගන්න. අපි අනාගතයේදී නැවතත් ව්‍යාපාර අධ්‍යයනයේ පාඩමකින් නැවත හැමීමේ අපේක්ෂණෙන් අද අපි අපේ වැඩසටහන සමුගන්නවා පුතේ. අපි ලැබෙන සතියේ නැවතත් ඔබත් එක්ක සම්බන්ධ වෙනවා අලුත්ම ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ගැන කතා කරන්න. හොඳයි හැමෝටම ආයුබෝවන්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ